Hallelujah. 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 ස්වාමීන් වහන්සේ ප්‍රශංසා වේවා. All praise be to God. කිදෙනෙක් ආත්මෙන් ස්වාමීන් වහන්සේත් එක්ක ලඟ වුණාද නමස්කාර කාලය තුල? How many was so close to God through the worship? අත් පේන්නේ නැහැ. දෙක තුනයි පේන්නේ. I can't hear, I can't see your hands. Hallelujah. Hallelujah. ස්වාමීන් වහන්සේ යහපත්. The God is so good. දවසේ විශේෂ කාරණාවක් කතා කරන්න යනවා. I'm going to speak to you all a very important thing today. මේක ඔබ හැම කෙනෙක්ම දන්න, හැම කෙනෙක්ම කියවලා තියෙන, හැම කෙනෙක්ම නිතරම අහලා තියෙන දෙයක් තමයි. But I'm going to speak, most of the time you've been listening to this, you would have heard this. නමුත් අපි සභාවන් වල මේ සම්බන්ධව අඩුවෙන්ම කතා කරන නිසා දවසේ කතා කරන්න කියලා හිතුවා. But as a church, this is very less that we are speaking. We are not prompting up much. So I'm trying to speak to you this morning. අපි පෙරලා ගමු මතෙව් 19 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදය. Let's all turn our Bibles to Matthew chapter 19 verses 20. 16. Sorry, pardon me, verses 6. Matthew chapter 19 verses 6. මෙසේ ඔහු එවක් පටන් දෙදෙනෙක් නොව එක මාංශය වෙති. එබැවින් දෙවියන් වහන්සේ එක්කල දේව මනුෂ්‍යයා වෙන් නොකරේවයි කීසේක. So they are no longer two, but one flesh. Therefore, what God has joined together, let no one separate. Hallelujah. Hallelujah. මේ පදේ අහනකොට නිකන් අතීතයට යවනවාද කවුරු හරි අතීතයට යනවාද? While you're listening to this scripture, if anyone, your memory goes back. Does your memories goes back? කවුරු නිකන් අතීතයට යනවා වගේ තියෙනවද මේ පදේ? මට නම් තියෙනවා මේ පදේ බයිබලයේ දකින්නකොට මේ පදේ කොහේ හරි යහද්දි මාව අතීතයට පොඩ්ඩක් ගෙනියනවා. Whenever I read this verse, it just takes me right back to my past. අපේ විවාහ මංගල්‍ය දවසට ගෙනියනවා අපිව. It takes me back to my marriage day. එදා තමයි සාමාන්‍ය විවාහ මංගල්‍ය උත්සවයන් වල තමයි මේ පදේ වැඩිපුර පාවිච්චි කරන්නේ. Most of the time they do use this particular scripture most of the time to wedding services. උපත්ති දෙවනි පරිච්ඡේදයේ 18 වෙනි පදයේ Genesis chapter 2 verses 18. උත්පත්ති 2:18 කියනවා ස්වාමියෝ දෙවියන් වහන්සේ කතා කොට මනුෂ්‍යයා තනිව සිටීම හොඳ නැත ඔහුට සුදුසු සහකාරියක් සාදා දෙන්නෙමි කීසේක. Genesis chapter 2 verses 18 says, The Lord God said, It is not good for the man to be alone. I will make a helper suitable for him. විවාහය කියන දේ ඇති කරේ දෙවියන් වහන්සේ. A marriage is which is God is the one who created it. මනුෂ්‍යයා තනියම ඉන්න එක හොඳ නැහැ ස්වාමි පුරුෂයා හා භාර්යාව හැටියට වුන් දෙන්න ජීවත් වෙන්න ඕන කියන දේ ස්වාමින් වහන්සේ ඇති කරා. It was God's concept to create a man should not be alone, he should be together. උන්වහන්සේ මේ ක්‍රමය ඔවුන්ගේ ජීවිත විවාහ ජීවිතය තුළ කොහොමද ගත කරන්න කියන ක්‍රමය විවාහ ජීවිතයේ තියෙන සම්බන්ධතාවය නිකම්ම උන්වහන්සේ නිර්මාණය කරපු දෙයක් නෙමෙයි. It is not a just thing which was created by God, but there was a purpose and a plan on it. උන්වහන්සේ මනුෂ්‍යයා මවනකොට කිව්වා ඔහු අපගේ ස්වරූපයට මවනවා කියලා. Yes, when God was creating the man, God said, I am creating according to my. ඒ වගේම තමයි උන්වහන්සේ මේ විවාහය කියන දේ එහෙම නැත්නම් ස්වාමි පුරුෂයා භාර්යාව කියන දෙන්නගේ එකතුවක් ඇති කරනකොට උන්වහන්සේ මේ දේ සිද්ධ කරේ දෙවියන් වහන්සේ හා යේසුස් වහන්සේ අතර තියෙනා වූ සම්බන්ධතාවය කොයි ආකාරයෙන්ද අන්න ඒ වගේ තමයි මේ දේ උන්වහන්සේ සිද්ධ කරේ. As the marriage, the husband and wife comes together, the same thing according to God and Jesus together. That's what the purpose was according to this marriage. දෙවියන් වහන්සේ උන්වහන්සේගේ ස්වරූපයට මනුෂ්‍යයන්ව මවනවත් එක්කම උන්වහන්සේ ඇති කරව මේ කාරණාවත් උන්වහන්සේගේ ස්වරූපය එහෙම නැත්නම් දෙවියන් වහන්සේ හා යේසුස් වහන්සේ කියනව ඒ තියෙනව සම්බන්ධතාවය එක්ක තමයි ඇති කරනු ලැබෙන්නේ උන්වහන්සේ. According to the way that God created us on the creation, as the same way the Father and the Son, the same relationships, the same bond God poured out to the family life as husband and wife. අපි හේබ්‍රේව 12 වෙනි පරිච්ඡේදයේ දෙවනි පදයට ගියොත් Let's turn our Bibles to Hebrews chapter 12 verses 2. හේබ්‍රේව 12:2 උන්වහන්සේ වනාහි තමන් ඉදිරියේ තවා තිබුණා ප්‍රීතිය නිසා ලැජ්ජාව නොසලකා කුරුසිය දරාගෙන පසුව දෙවියන් වහන්සේගේ සිංහාසනයේ දකුණු පැත්තේ වැඩ හිඳසේක. Hebrews chapter 2 verses chapter 12 verses 2. Fix our eyes on Jesus, the pioneer and the perfect of faith. For the joy set before he endured the cross, scoring its shame and sat down at the right hand of the throne of God.
දැන් මෙතන කියනවා යේසුස් වහන්සේ පූජා වෙලා මැරිලා නැවත නැගිටලා මේ ස්වර්ගයට ගියාට පස්සේ දෙවියන් වහන්සේගේ දකුණු පැත්තේ උන්වහන්සේ වැඩ හින්දා. In this verse, it says God made a sacrifice for us, and He returned back, and now He's sitting on the right hand of the throne of God. දැන් මේක දෙවියන් වහන්සේ මේ ක්‍රමයේම විවාහයටත් උන්වහන්සේ එකතු කරා. The same thing God poured out in the marriage life as well. කොහමද? How did it happen? ඔබට ඔබේ විවාහ මංගල්‍ය පොඩ මතක් කරලා බැලුවොත් If you re-remind your wedding service when you were ඔබ විවාහ වුණේ චර්ච් එකක නැම නැත්නම් දේවස්ථානයක නම් if you were married at a church, ඔබ ඇතුළට යනකොට විවාහ මංගල්‍යයට සාමාන්‍යයෙන් මනමාලයා ඉන්නේ දකුණු අත පැත්තේ මනමාලයාගේ වම් අත පැත්තේ තමයි මේ මනමාලී ඉන්නේ. the groom will be seated at the right hand side, and the bride will be in the left hand side. ඔවුන් මුදු මාරු කරලා මේ දේවල් ඉවර වෙලා ඔවුන් එළියට එන වෙලාවේදී Once they exchange their rings and exchange their vows, once they come back, ඔවුන් ඉන්න පැත්ත මාරු කරලා මනමාලයාගේ දකුණු අත පැත්තට මනමාලිව ගන්නවා. when they are coming back, when they are returning, they exchange their sides. ඔවුන් එළියට එනකොට මනමාලයාගේ දකුණු අත පැත්තේ නැත්නම් ඊට පස්සේ ස්වාමි පුරුෂයාගේ දකුණු අත පැත්තේ තමයි භාර්යාව ඉන්නේ. When they are coming outwards, towards his right, the groom's right, the bride will be there. දැන් ඔබ හිතන්න එපා අපේ වෙඩින් එකේ එහෙම වුණේ නැහැ. අපි වමේ හිටියේ උතුරේ නැගෙනහිර කොහේ හරි හිටියේ කියලා දැන් හිතන්න එපා. Just don't go back and think in my wedding did this kind of things happen or not. ඔබ තිබ්බ සභාව අනුව දේවල් වෙනස් වෙන්න පුළුවන්. නමුත් මේ සම්මත ක්‍රිස්තියානි ක්‍රමය මේක. According to your church, it might have been different, but this is the right way. මේක තමයි සම්මත ක්‍රිස්තියානි ක්‍රමය. සාමාන්‍යයෙන් මේ දෙවියන් වහන්සේත් මනුෂ්‍යයාත් අතර තියෙන සම්බන්ධය යේසුස් වහන්සේත් අතර තියෙන සම්බන්ධය වගේම ස්වාමි පුරුෂයා භාර්යාවත් විවාහයෙන් පස්සේ ස්වාමි පුරුෂයාගේ දකුණු අත පැත්තට භාර්යාවව ගන්නවා. According to the relationship that God as Son has, the same thing it has been poured out after the marriage. The groom, the husband will be taking care of the wife, and they'll be exchanging their sides. මේ දකුණු අත පැත්තට ගන්නේ ඇයි? Why do they go to the right? මේ දකුණු අත කියන එකේ වැදගත්කම මොකද්ද? What is the most important thing of right side? අපි සමහර වෙලාවට සමහර අයව අපි හඳුන්වලා දෙනකොට කියනවා මෙයා මගේ දකුණු අත. Most of the times when we introduce a person, I do say this is my right hand. එහෙම නැත්නම් සමහර වෙලාවට අපිට කවුරු හරි අපිත් එක්ක ඉඳලා යාලා වෙන කොහෙට හරි ගියා නම් අපි කියනවා අපේ දකුණු අත කැඩුනා වගේ යා නැතුව. If someone go away from us, or else they moved off somewhere, we would say, okay, I feel that I don't have my right hand with me. ඒ කියන්නේ අපිට ගොඩක් ශක්තියක් වෙලා ඉන්න අපිට හැම වෙලෙම උදව් කරලා අපි ළඟ ඉන්න අපිත් එක්ක හැම දෙයකටම එකට වැඩ කරන කෙනෙක්. What does it mean? What does it emphasize is the person who's right next to me is the person who's helped me a lot. Whatever the difficult, whatever the circumstances, there will be and helpful for me. That's what is emphasized. අපේ දකුණු අත පැත්තේ ඉන්නේ අපේ දකුණු අත හැටියට අපිට සලකන්න පුළුවන් ඒ වගේ කෙනෙක්ව. That's what it is emphasized when we say right hand. අනේ ඒ වගේ තමයි භාර්යාව අපේ දකුණු අත පැත්තට එන්න හේතුව ඇයි? Why the wife comes to a right hand side? මිලඟට අපේ ජීවිතේ ඊටමත් වැදගත්ම කෙනා එහෙම නැත්නම් අපේ ජීවිතේ අපිත් එක්කම ඉන්න යන අපිත් එක්කම ගමන් කරන්න යන අපේ හැම කාර්යයක් තුළම අපිත් එක්ක වැඩ කරන්න යන කෙනා. The next very important person who will be there forever and who will be in partaking in everything, he will be the wife. ඒ නිසා ඔබගේ භාර්යාව දකුණු පැත්තට ස්වාමි පුරුෂයා වම් පැත්තේ හිට ගන්නවා. So the husband stands on the left and the wife stands on the right. ඉතින් දෙවියන් වහන්සේ ගෙනාවා වූ ක්‍රමය තමයි යේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ දකුණු පැත්තේ හිඳගත්තා වගේම භාර්යාවත් ස්වාමි පුරුෂයාගේ දකුණු අත පැත්තේ සිටින එක. As Jesus sat on the right side of the throne, the same way the God has put the same thing, the same principle to the marriage as well. එපිස 5:22 ඉඳලා Ephesians chapter 5 verses 22. ඉඳලා 25 වෙනකන් අපි බැලුවොත් Ephesians chapter 5 verses 22 to 25. භාර්යාවනි ස්වාමින් වහන්සේට මෙන් නුඹලාගේ පුරුෂයන්ට යටත්ව සිටින්න මක්නිසාද ක්‍රිස්තුස් වහන්සේ සභාවේ හිසව සිටින්නාසේම පුරුෂයාත් භාර්යාවගේ හිසව සිටී. උන්වහන්සේ වරායි ශරීරයේ ගැලුම්කාරයාය. එබැවින් සභාව ක්‍රිස්තුස් වහන්සේට යටත් වෙන්නක් මෙන් භාර්යාවද සියලු දේවලදී තමන්ගේ පුරුෂයන්ට යටත් වෙත්වා. පුරුෂයනි ක්‍රිස්තුස් වහන්සේ සභාවට ප්‍රේම කොට ඈව් දෙසා තමන්ව පාවා දුන්නාක් මෙන් නුඹලාත් නුඹලාගේ භාර්යාවන්ට ප්‍රේම කරන්න. Wives, submit yourself to your own husbands as you do to the Lord. For the husband is the head of
the wife as Christ is head of the church, his body of which he is the Savior. Now as the church submit to the Christ, so also wives should submit to their husbands in everything. Husbands, love your wives just as Christ loved the church and gave himself up for her. හලෙලුයා Hallelujah. හලෙලුයා Hallelujah. ඒ පදයට එච්චර කැමති නැද්ද කට්ටිය? Most of people don't you like to this particular verse? විවාහයක් රඳා පවතින්නේ ගරුත්වය සහ ප්‍රේමය තුලයි. A marriage life hold on to respect as also the love. දැන් ඔබ විවාහ නොවුන අය මෙතන ඉන්නවා තරුණ අය. If no, there are young people who have not been married. ඔබ හිතන්න එපා මේ අපිට නෙමෙයි මේ දේශනාව වැඩක් නැහැ අද දේශනාව කියලා. Do not think this is the sermon is not for me. It is not very important that for me. මේ අනාගතයේදී ඔබට වැදගත් වෙයි. It will be very good for you for your new future. හරි විවාහය රඳා පවතින්නේ ගරුත්වයත් ඒ වගේම ප්‍රේමයත් කියන කාරණා දෙක තුල තමයි. The marriage life hold on submission as well as love. කිතුණු පවුල තුල දෙවියන් වහන්සේ ක්‍රමයක් හැදුවා විවාහ ජීවිතය කොයි ආකාරයෙන්ද ගමන් කරන්න අවශ්‍ය කියලා. In Christian life there were principles that how the marriage should take place. මෙතන කොහොමද සඳහන් කරලා තියෙන්නේ? What it does says here. භාර්යාවනිය ස්වාමින් වහන්සේට මෙන් නුඹලාගේ පුරුෂයන්ට යටත්ව සිටින්න. Wives, submit yourself to your own husbands as you do to your Lord. හේතුව මොනවාද කියන්නේ? ක්‍රිස්තුස් වහන්සේ සභාවේ හිසව සිටින්නාseම පුරුෂයා භාර්යාවගේ හිසව සිටී. උන්වහන්සේ වනාහි ශරීරයේ ගැලුම් කාර්යය. The reason is for the husband is the head of the wife as Christ is head of the church, his body of which is the Savior. ඒ වගේම කියනවා සභාව ක්‍රිස්තුස් වහන්සේට යටත් වෙනවා වගේම භාර්යාවද සියලු දේවලදී තමන්ගේ පුරුෂයන්ට යටත් වෙත්වා. Also it does says on verses 24, now as the church submits to Christ, so also wives should submit to their husbands in everything. මේක තමයි උන්වහන්සේ ඇති කරපු ක්‍රමය. This is the principle that God created. උන්වහන්සේ ප්‍රධාන තැන සභාවේ හිසව ක්‍රිස්තුස් වහන්සේව ඉන්නවා වගේ ස්වාමීන් වහන්සේ පවුලේ හිස හැටියට ස්වාමි පුරුෂයව උන්වහන්සේ පත් කරා. As the head of the church was Christ, the same way God created the man, the husband was head of the family. මේක තමයි උන්වහන්සේ පවුල ගමන් කරන්න ඕන කියලා පවුල යන්න ඕන කියලා උන්වහන්සේ නිර්මාණය කරලා තිබ්බ ක්‍රමය. This is the principles that God has created as a family. If you want to move forward, this is the way. ඒ වගේම ස්වාමි පුරුෂයා භාර්යාව මට යටත් වෙන්න ඕන භාර්යාව මගේ යටතේ ඉන්නේ කියලා තියාගෙන ඉන්න බෑ. It's not that the wife should need to submit me and she should be forever with me. It does not say like that. එතන කියනවා පුරුෂයනි ක්‍රිස්තුස් වහන්සේ සභාවට ප්‍රේම කොට ඈ උදෙසා තමන්ම පාවා දුන්නාක් මෙන් නුඹලාත් නුඹලාගේ භාර්යාවන්ට ප්‍රේම කරන්න. Verses 25 says, husbands, love your wives just as Christ loved the church and gave himself up for her. කොහොමද ප්‍රේම කරන්න කියලා කියන්නේ? How do you need to love your wives? යේසුස් වහන්සේ සභාව උදෙසා තමන්ගේ ජීවිතයම දුන්නා වගේ තමන්ගේ භාර්යාවන්ට ප්‍රේම කරන්න. Just as the Christ loved for the church and gave his own self to church. කොයි ආකාරවද අපි ප්‍රේම කරන්නේ අපේ භාර්යාවන්ට? How do we love our wives? එහෙම නැත්නම් ඔබේ ස්වාමි පුරුෂයාට ඔබ ගරුත්වය දෙන්නේ කොයි ආකාරයෙන්ද? How do you submit to your husbands? උන්වහන්සේ මේ නියම කරලා තියෙන ක්‍රමය අනුව අපේ පවුල අපිට ගෙනියන්න බැරි නම් අපේ පවුල යහපත්ව ඉදිරියට ගමන් කරන පවුලක් වෙන්න යන්නේ නැහැ. According to the way that God has said us, if we can't move forward, it will be a hard life. It will be a hard time. උන්වහන්සේ නියම කරලා තියෙන ක්‍රමයට අපේ පවුල ස්වාමි පුරුෂයා හිසව ඉන්නේ නැත්නම් ස්වාමි පුරුෂයාට දෙන්න ඕන ගරුත්වය පවුලේ දෙන්නේ නැත්නම් එහෙම නැත්නම් භාර්යාවට ස්වාමි පුරුෂයා ප්‍රේම කරන්නේ නැත්නම් ඒ වගේ කාරණාවන් තියෙනවා නම් ඒ පවුල යහපත්ව ඉදිරියට ගමන් කරන්න යන්නේ නැහැ. If the husband is not the head of the family, if the wife is not submitting herself to the husband, and if not things are not moving the way that God wanted, it is very hard to move forward as a family. ඔබ එක ගෙදර ජීවත් වෙනවා වෙන්න පුළුවන් එකට ඉන්නවා වෙන්න පුළුවන් ඒ හැමදේම වෙනවා වෙන්න පුළුවන්. නමුත් උන්වහන්සේ බලාපොරොත්තු වෙන යහපත් පෞල් ජීවිතයක් ඒ පවුල තුල ගමන් කරන්න බෑ මේ ක්‍රමයෙන් එළියට ගියොත්. If you're moving out of this way, you might be living in the same house, you will be doing everything, but it won't be the right, correct way. ඒක තමයි උන්වහන්සේ තිබ්බේ සභාව කොහොමද මේ ගමන් කරන්නේ යේසුස් වහන්සේ කොහොමද දෙවියන් වහන්සේ යටතේ හිටියේ මෙන්න මේ ආකාරයට ස්වාමි පුරුෂයා
යටතට භාර්යාව ගෙනෙන එක. That's what God in the verse said, as the word said, the Christ is head of the church, as the same way the family should submit the way according to what it says in the word. යටතට ගෙනෙනවා කියන එක මේ ඔහුට යටත් වෙලා ජීවත් වීමක් නෙමෙයි. Submission means it's not that you're being a slave to your husband. ඔහුට ගරු කිරීම සහ ඔහුට පවුලේ හිස හැටියට දෙන්න ඕන තත්ත්වය දෙන්න ඕන තැන තමන්ගේ පවුල තුල තියෙන එක. You should give the respect and you should give the pace and the place to your husband. සමහර වෙලාවට පවුල් වල මේ කාරණාව ගෙනියන්න අමාරු වෙලා තියෙනවා. Most of the time it is very difficult in families to take this particular thing. මේ කරලා තියෙන සමීක්ෂණ වලින් දැනගන්න ලැබිලා තියෙන විශේෂම හේතුවක් තමයි When they had done so many surveys, they have found something. මේක ඔවුන්ගේ දෙමාපියන් කොහොමද ජීවත් වුණේ, ඔවුන්ගේ දෙමාපියන් කොයි ආකාරයෙන්ද තමන්ගේ එහෙම නැත්නම් තමන්ගේ පියා කොහොමද මවට සැලකුවේ, එහෙම නැත්නම් මව කොහොමද පියාට සැලකුවේ, ඔවුන් කොහොමද පවුල ඇතුලේ ක්‍රියා කරේ කියන එක ඔවුන්ගේ දරුවන් තුල ක්‍රියා කරන්න පටන් ගන්නවා. In the survey results, it has said whatever the way their family life, their family life, the father and mother, the way they have lived in front of their children, it has been impacted on the people. ඊට පස්සේ ඔවුන් විවාහය වුණාට පස්සේ ඔවුන්ගේ පෞල් ජීවිතය තුලත් ඒ ක්‍රමයේම ඔවුන් අරගෙන යන්න උත්සාහ කරනවා. Once the kids been married in their have wedded in their life, the same way they are going to carry on. ඉතින් ඔවුන් ජීවිතේ යහපත් පැත්තට වෙනස් කරගන්න උත්සාහ කරන්නේ නැහැ. මගේ තාත්තා මෙහෙම තමයි අම්මට සැලකුවේ, අන්න ඒ විදිහට තමයි මම යන්නේ කියන දේ. They don't want to move forward in the right way, but what they see, what they have seen, they just carry forward. එහෙම නැත්නම් මගේ අම්මා මේ විදිහට තමයි තාත්තට සැලකුවේ, ඒ විදිහට තමයි මම ගමන් කරන්නේ. This is the way my mom just respected my father, so this is the way that I am going forward as well. ඔවුන් හරි විදිහට ගියේ නැත්නම් අපි එතනින් එළියට ඇවිල්ලා දෙවියන් වහන්සේගේ වචනයට අනුව ගමන් කරන විදිහට අපි ගමන් කරන්න අවශ්‍යයි. Even though just forget about what your parents have done, but according to the word of God, we need to follow what God has said to us. මොකද හේතුව ඊළඟට ඔබේ දරුවන් බලාගෙන ඉන්නවා ඔබ අනුගමනය කරලා ඒ දේ ඊළඟට කරන පිණිස. Because the thing, the next generation, which is your kids, are following you as well. ඒ නිසා දෙවියන් වහන්සේගේ වචනයට එකඟ පෞල් ජීවිතයක් අපි ගත කරන්න උන්වහන්සේ තියලා තියෙන ක්‍රමයට අනුව අපේ ජීවිතය ගෙනියන්න අවශ්‍යයි. Also, we need to submit the way the God wants us to do, as the word says. තවත් කාරණාවක් ඔවුන් මේ සමීක්ෂණයෙන් සඳහන් කරලා තියෙනවා. There was another outcome of this survey. ද ස්වාමි පුරුෂයාට පවුලේ ඒ හිස්ස හැටියට ප්‍රධාන තැන දෙන්න නැති වෙන්න විශේෂ හේතුවක් කියලා. The main reason why women don't want to give the head of the family as the husband. සමහර විට භාර්යාව ස්වාමි පුරුෂයාට වඩා වැඩිපුර ඉගෙනගෙන තියෙනවා, එහෙම නැත්නම් උසස් තත්ත්වයකින් එන කෙනෙක් නිසා කියලා. If not, the wife would be in a high hierarchy, or else they would have studied a lot. ඒ නිසා සමහර වෙලාවට ස්වාමි පුරුෂයාට ඒ පවුලේ ලැබෙන්න ඕන තැන ලැබෙන්නේ නැති බව. So because of that, the husband does not get the right place in the family. ඉතින් දෙවියන් වහන්සේගේ වචනයට අනුව අපි පෞල් ජීවිතේ ගමන් කරන වෙලාවේදී අපිට අපේ ඉගෙනගත්ත ප්‍රමාණය හෝ එහෙම නැත්නම් අපිට තියෙන උපාධි ගාන, එහෙම නැත්නම් අපි එන්නේ කොච්චර ලොකු පවුලකින්ද පොඩි පවුලකින්ද කියන මේ කාරණාවල් වැදගත් වෙන්නේ නැහැ. When you come according to the word of God, it doesn't matter on family life, how many degrees that you all have, what have you studied, it does not matter, but it is what the word of God says is important. උන්වහන්සේ පවුලේ තියලා තියෙන ක්‍රමය අනුව අපේ උන්වහන්සේගේ වචනේ තියලා තියෙන ක්‍රමය අනුව අපේ පවුල් ජීවිතය ගමන් කරන්න අවශ්‍යයි. According to the word, we need to move forward as a family. ඒ අනුව අපේ ජීවිතය ගෙනියනවා නම් තමයි යහපත් උන්වහන්සේ කියලා තියෙන ආකාරයේ පවුල් ජීවිතයක් අපි එක්කෙනාගේ පවුල් වල ගෙනියන්න පුළුවන්කම ලැබෙන්නේ. If we work according to the way of God, what it says on the word of God, we can move forward in a very peaceful way. අද වර්තමානයේ පෞල් ජීවිතයේ මේ ප්‍රේමය කියන දේ එහෙම නැත්නම් ගරුත්වය කියන දේ අපිට දකින්න ලැබෙන්නේ Facebook එකේ තමයි. If you see at the present time of days, love to the family or submission to the family, most of the time we can feel, but we can see on Facebook. භාර්යාවගේ ස්වාමි පුරුෂයාගේ ප්‍රේමය ඔවුන්ගේ එකමුතුකම ඒ දේවල් Facebook එකේ තමයි අද දවසේ අපිට දකින්න තියෙන්නේ. Most of the time the way they submit and subdue themselves, we can see on Facebook only. විවාහ මංගල්‍ය දවස් විවාහයේ අපේ සැමරුම දවසක් එහෙම නැත්නම් උපන් දින සැමරුම දවසක් එන වෙලාවට when it's the birthday or wedding anniversaries, Facebook එකේ අපිට දකින්න පුළුවන් ගොඩක් දේවල්, වස්තුව, පණ, සුදු, රත්තරන් මේ ඔක්කොම දාලා එයාට සුබපතලා මල් දාලා ඔක්කොම කරලා දාලා තියෙනවා. As they will be putting more words, the way they love, it's all about words. හැබැයි ගෙදර ගිහිල්ලා අහගෙන හිටියොත් if you go to their house,
සත්තු අත්තක තියෙන සත්තුන්ගේ නම් තමයි යහෙන්නේ ගෙදර. Always you can hear all the animals, whoever it is on the zoo, it is in the zoo. ඔබ ගෙදර ගිහිල්ලා ටිකක් කවුන් කතා කරද්දී වේ දේවල් වෙනකොට අහගෙන හිටියොත් එහෙම ඔබට ඒ වගේ නම් තමයි යහෙන්නේ. If you go to their house and then if you listen the way they talk, you can listen about whatever the animals it is there in the zoo. අද ස්වාමි පුරුෂයා භාර්යාව කියන දෙන්නගේ සම්බන්ධය ඔවුන්ගේ ප්‍රේමය දෙවියන් වහන්සේ මේ තිබ්බව ප්‍රේමය එහෙම නැත්නම් ගරුත්වය එකිනෙකාට සලකන දේවල් මේ හැමදේම අද Facebook එකට සීමා වෙලා. Husband and wife, the love, the submission, everything has been squared to Facebook. මේ දේවල් පෞල් ජීවිතය තුළ ඇතුලේ නැතුව ඒක Facebook එකේ විතරක් පේන්න තියෙන දේවල් වලට පත් වෙලා. It is physically it is not there in the family life, but it is just to emphasize, to show off the world. It is there on Facebook. අපිට Facebook එකේ පෙනෙන ආකාරයටම අපිට අපේ ස්වාමි පුරුෂයාට භාර්යාවට ප්‍රේම කරන්න පුළුවන් නම් ඔවුන්ට ඒ ආකාරයෙන් ගරු කරන්න පුළුවන් නම් ඒක තමයි දෙවියන් වහන්සේ අපේ ජීවිතෙන් බලාපොරොත්තු වෙන්නේ. As it is, they show up on Facebook. If you can do the same thing in practical life to your husband or wife, that's the way that God wants us to do. සමහර වෙලාවට සමහර අයගේ ස්වාමි පුරුෂයා හෝ භාර්යාව ගැලීම ලැබලා නැත්නම් Sometimes husband or wife might not be saved, receive Christ to their life. ඔවුන් යාඥා කරනවා සමහර වෙලාවට දනගාගෙන යාඥා කරනවා සභාවට ඇවිල්ලා යාඥා කරනවා සමහර වෙලාවට නිරාහාර විඳගෙන යාඥා කරනවා ස්වාමි පුරුෂයාගේ හෝ භාර්යාවගේ ගැලීම වෙනුවෙන්. They might be praying throughout, they might be kneeling down, they might be fasting and praying for their salvation. හැබැයි ගෙදරදී ගිහිල්ලා බැලුවොත් එහෙම ඒ ස්වාමි පුරුෂයාට හෝ භාර්යාවට ගැලීම ලබන්න පුළුවන් තත්ත්වයකට අනිත් කෙනා ජීවත් වෙන්නේ නැහැ. But if you go to their house and see the environment of their house, the person who wants to receive salvation, the environment is not, it is a suitable one. ඔවුන් ගැලීම ලබන්නේ නැති ප්‍රධානම හේතුව මේ දෙවියන් වහන්සේ ක්‍රියා කරන්නේ නැතුව හෝ වෙන කාරණාවක් නෙමෙයි. ගැලීම ලබන්න ඒ භාර්යාවගෙන් හෝ ස්වාමි පුරුෂයාගෙන් යේසුස් වහන්සේව දෙවියන් වහන්සේගේ දේවල් අනිත් පුද්ගලයා දකින්නේ නැහැ. The main reason that they do not receive salvation is the example, the characteristics that they live in the house, it is not the right way. පල්ලියට ගියාම අපි ස්වර්ගයට ඔන්න මෙන්න තමයි ඉන්නේ. When they go to church, they will be in heavens. ඔන්න මෙන්න තව පොඩ්ඩක් අත ඉස්සුවොත් එහෙම ස්වර්ගේ. They will be almost in heavens. ගෙදර ගියාම Once they go to their own houses, ස්වාමි පුරුෂයාට සලකන විදිය භාර්යාවට සලකන විදිය ස්වාමි පුරුෂයාට භාර්යාවට කතා කරන විදිය මේ හැමදේම වෙනස්. the way they treat to their husband, the way they treat their wife, it is totally different. ඩොක්ටර් අජිත් ෆර්නෑන්ඩෝ එක ලස්සන කතාවක් කිව්වා. Dr. Ajit Fernand did say right a nice thing. එයා එක් පුද්ගලයෙක්ගෙන් අහපු කතාවක් කියලා. He listened to another person. එක පාලකවරයෙක් ළඟට එයාගේ භාර්යාව ඇවිල්ලා දවසක් කිව්වලු. There was a pastor and a wife came to the pastor and said, කිව්වලු අද දවසට විතරක් ඔයාට පොඩ්ඩක් බැරිද ඔයාගේ ගෙදර ජීවිතයේ සභාවටත් සභාවේ ජීවිතය ගෙදරටත් පොඩ්ඩක් මාරු කරගන්න. The wife has said, the pastor, can't you exchange your two lives, which is your house life, bring into the church, and church life to the house? අපි සභාවේදී අපි ගොඩක් ස්වාමි පුරුෂයාට භාර්යාවට ප්‍රේම කරන අය, අපි සභාවේදී දෙවියන් වහන්සේට ගොඩක් ළඟින් ඉන්න අය, අපි සභාවේදී දෙවියන් වහන්සේත් එක්කම ගමන් කරන අය, අපි සභාවේදී අපේ ස්වාමි පුරුෂයා හෝ භාර්යාව ගැන නිතරම හිතන අය. When it comes to church, we love them a lot, we do whatever God has said, we take care of them a lot. සභාවේදී අපි තරම් අපේ ස්වාමි පුරුෂයාට ආදරය කරන ඒ තරම් ළඟින් ඉන්න අය හොයාගන්න නැහැ. When it comes to church, there's no one else who would love my wife or husband like me. හැබැයි ගෙදරට ගියාම මොනවද සිද්ධ වෙන්නේ? Once you go home, what will happen? ඔබගේ ඒ පෙන්නන ආදරයම ඒ පෙන්නන දේම ගෙදර ඇතුලේ තියනවද? The same love that you show in the church, is it there at the house as well? වැදගත් වෙන්නේ ඔබේ පවුලේ දෙවියන් වහන්සේ කියපු ක්‍රමයේ ස්වාමි පුරුෂයාට ඒ ගරු කරන එක, ඒ වගේම භාර්යාවට ස්වාමි පුරුෂයාට අනිත් කෙනාට ප්‍රේම කරන එක මේ දේ පවුල ඇතුලේ ඔබේ නිවස ඇතුලේ තියෙන්න අවශ්‍යයි. The most important thing is the way that God said to us, the God had instructed to us, it should be in your house. ඒක තමයි දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ. ඔබ අනිත් අයට පෙන්වන දේ නෙමෙයි දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ. දෙවියන් වහන්සේ ඉස්සරහා ඔබ ඉන්න ආකාරයයි. God does not wants to show off in front of others, but what God wants is in front of him the way that you behave. අද ගොඩක් වෙලාවට දික්කසාදයන් එහෙම නැත්නම් මේ වෙන්වීම නැති වෙන්න ප්‍රධානම හේතුවක් වෙලා තියෙන්නේ අනිත් කෙනාට ගරු කරන්නේ නැතිකම, යටත් වෙන්නේ නැතිකම, එහෙම නැත්නම් ප්‍රේම කරන්නේ නැතිකම. Most of the time for the divorce, the main reason is you don't want to respect anyone, you don't want to subdue yourself to anyone. එපිස 4:26 කියනවා. Ephesians chapter 4 verses 26. කෝප වුණත් පවු නොකරන්න, ඉරබසිනතර නුඹලාගේ කෝපය පවතින ඉඩ නාරින්න. In your anger do not sin.
Do not let the sun go down while you are still angry. 27 කියනවා යක්ෂයාට ඉඩ නොදෙන්න. In verses 27, it says, and do not give the devil a foothold. මොනවාද කියන්නේ? What it says. කෝප වුණත් පවු නොකරන්න ඉර බසිනතුරු නුඹලාගේ කෝපය පවතින්න ඉඩ නාරින්න. In your anger, do not sin. Do not let the sun go down while you are still angry. අපි භාර්යාව ස්වාමි පුරුෂ අතර ප්‍රශ්නයක් ඇති වුණා නම් If some argument goes in between husband and wife, ඒක සාමාන්‍ය දෙයක් පවුල් වල. it is a normal thing in a family. කවුරු හරි කියනවා නම් අපේ එහෙම කිසිම දෙයක් ඇති වෙන්නේ නැහැ බයින් බස් වීමක් මොකොත් ඇති වෙන්නේ නැහැ කියලා. If someone does says there is no argument in my family, there's nothing such things will take place. මම නම් දන්නේ නැහැ එහෙමයි ඉන්නවද කියලා. I do not know. Will පොඩි there be such පොඩි things. දේවල් ඇති වෙනවා පවුල තුල. There will be ups and downs always. හැබැයි මේ දේවල් ජීවිතේ හැමදාම අල්ලගෙන ඉදිරියට ගමන් කරන්න බෑ. සමහර අය සති ගණන් කතා කරන්නේ නැහැ. You can't carry on with this for life throughout the lifetime. Certain people won't speak to weeks. නමුත් මෙතන මොනවද කියන්නේ දෙවියන් වහන්සේගේ වචනේ මොනාරි කාරණාවක් ඇති වුණා නම් මොනාරි ප්‍රශ්නයක් ඇති වුණා නම් ඒක එදා හවස් වෙද්දී එදා රෑ වෙද්දී ඉවර වෙන්න ඕන. What does the word of God says? Anything, whatever the argument is, matters before the day ends, it should be sorted out. ඊළඟ දවසට ඒක යන්න බෑ. It should not be carried on to the next day. ඒක එදායින් ඉවර වෙලා තියෙන්න ඕන. It should be done and dusted by the day end. එහෙම නැත්නම් යක්ෂයා ඔබේ ජීවිතයෙන් ප්‍රයෝජන ගන්න යනවා. If not, the devil will start to take foothold of your life. ඒ වගේ දේවල් ඇති වුනහම යක්ෂයා ඒකෙන් ප්‍රයෝජන අරගෙන ඔබව වැරදි මාර්ගවලට ගෙනියන්න යනවා. In such a situation, the devil will take the foothold and he will try to make things in your life. දෙවියන් වහන්සේගේ වචනේ කියනවා ප්‍රේමය පව් රාශියක් වසනවා. In the word of God says that the love will cover up most of the sins. ඔබ ඇත්තටම ඔබගේ භාර්යාවට ස්වාමි පුරුෂයාට ප්‍රේම කරනවා නම් If you truly love your husband and wife, ඇය ඔහු කරන්නව පොඩි පොඩි දේවල් ඔබට දැනෙන්නේ නැහැ. you won't feel the small little bits and pieces ඇය in their කරන්නව lives. සාමාන්‍ය වැරදි අය අතින් වෙන්නව අතපසු වීම සහ ඔහු අතින් වෙන්නව සමහර අතපසු වීම මේ දේවල් ඔබට දැනෙන්නේ නැහැ. You might not feel certain things that which is happened from her or him in their life. ඒ දේවල් ඔබට පුළුවන් අතහැරලා දාන්න ඒ දේවල් මගහැරලා දාන්න ඔබට පුළුවන්. You can just forget about it and move forward. ඒ දේවල් වලට රණ්ඩු වෙන්න අවශ්‍ය නැහැ You පවුලේ. do not need to argue for each other. මොකද අපි ප්‍රේම කරන වෙලාවේදී ඒ දේවල් අපිට දැනෙන්නේ නැහැ. The thing is, when we love, we do not feel such a thing. ඔබ කල්පනා කරලා බලුවොත් ඔබ ආදරය කරන කාලේ Just think about the days that you started to love each other. විවාහයට කලින් ඒ වගේ සාමාන්‍ය දේවල් අපිට අමතක කරලා අතහැරලා දාන්න පුළුවන්. සාමාන්‍ය දේවල් වලට අපි වැඩි රණ්ඩු වෙන්න ඒවා ගණන් ගන්න යන්නේ නැහැ. Before the marriage life, when you were loving each other, when small things, you just let it go. ඉතින් විවාහයට ආවට පස්සේ තමයි අපිට ඒ දේවල් කරන්න බැරි. Once you're united together, once you've been married, you cannot leave these පොඩි things. දෙයකටත් අපිට තරහ යනවා. Even a small thing, you get angry. පොඩි කාරණාව තුලත් අපි රණ්ඩු වෙන්න උත්සාහ කරනවා. Even for a small thing, you start to argue. පොඩි කාරණාවක් සිද්ධ වුණාම භාර්යාවගේ ස්වාමි පුරුෂයාට තියෙන ගරුත්වය කොහෙද කියලා පේන්න තැනකත් නැති වෙනවා. Even in a small conversation, we can see the wife does not have the respect towards his wife. ඒ husband. ස්වාමි පුරුෂයා දෙන්න ඕන ගරුත්වය උට සලකන්න ඕන විදිය මේ හැමදේම නැති වෙලා යනවා. All the respect, all the submission just goes away. ස්වාමි පුරුෂයා භාර්යාවට ප්‍රේම කරනවා කියන එකේ ප්‍රේමය ස්වාමි පුරුෂයාගේ ජීවිතේ නැති වෙලා යනවා. Most of the time, the love, the way that God wants to love their wives, it just moves away. ඒ නිසා ප්‍රේමය මේ ගරුත්වය කියන දේ අපේ ජීවිතවල තියාගන්න අවශ්‍යයි පවුල තුල. Love and submission we need to have in our lives. අද භාර්යාවගෙන් ස්වාමි පුරුෂයන්ගෙන් ඇහුවොත් එහෙම ඔබගේ ස්වාමි පුරුෂයා භාර්යාව මොන දේවල් ඔබ වෙනුවෙන් කරනවටද කැමති කියලා. If you ask your husband or wife, what do you like your husband or wife to do for you? අද ගොඩක් දේවල් කියයි. We might say loads of things. ගොඩක් වෙලාවට භාර්යාව කියයි "යා මාත් එක්ක කතා කරනවා නම් මම කැමතියි." The wife might say, if he speaks to me, I would like for it. මාත් එක්ක ටිකක් ඉඳගෙන කතා කර කර ඉන්නවා නම් මම කැමතියි. I would like him to sit on the sofa and speak to me. මගේ ගෙදර කරන වැඩවලට පොඩක් එයා උදව් කරනවා නම් මම කැමතියි. If he helps me for my housework, I would love it. මට ආදරෙන් කතා කරනවා නම් මාට ආදරෙන් සලකනවා නම් කැමතියි. If he would call me in a lovable way, and if he speaks to me in a lovable way, I would love it. ස්වාමි පුරුෂයා කියයි මට එයා ආදරෙන් සලකනවා නම් මාත් එක්ක එකට ඉන්නවා නම් මම කැමතියි. The husband might say, if she is with me in a very lovely way, I would love it. ඒ වගේම මහන්සිලා සමහරට වැඩ ඉවරලා එනකොට එයා ඒ අපිව පිළිගන්නවා නම් ගෙදරට ඒ ආකාරයෙන් අපිට සලකනවා නම් අපි කැමතියි. When the husband comes very tired after work, when they welcome us in a sweet way, we love it.
ගොඩක් වෙලාවට අපේ පවුල් වලින් මේ කාරණාවල් සිද්ධ වෙන්නේ නැහැ. Most of the time in our family lives, these such things won't happen. අපි ගොඩක් බිසි වෙලා අපේ වැඩත් එක්ක අපේ කාර්යයන් එක්ක ඒ වගේම අනිකුත් දේවල් එක්ක අපේ ස්වාමි පුරුෂයාට භාර්යාවට සලකන්න ස්වාමි පුරුෂයාට භාර්යාවට ඒ හරියාකාරයෙන් ඔවුන් ගැන බලන්න අපිට වෙලාවක් නැති වෙලා. In such a busy life that we are living, we forget about the basics and the principles in our lives. අද ස්වාමි පුරුෂයා වැඩේ කරලා ඇවිල්ලා ඇහුවනම් පොඩ මට තේ එකක් දෙන්න කියලා. If a husband comes after work and asks them to, can you make a coffee or a tea for me? උත්තරේ එන්නේ ඔය සීනි තියෙනවා, කෝපි තියෙනවා, තේ තියෙනවා ගිහිල්ලා හදාගන්න මම මේ TikTok එකේ වීඩියෝ එකක් කරනවා. The answer would be, I am so busy on TikTok. The sugar is there, the tea is there, coffee is there. You can make your own self. මේ නිකන් කියනවා නෙමෙයි ඇත්තට සිද්ධ වෙන දේවල් මේවා. I'm not just saying it, but this is the truth. මේවා තමයි සිද්ධ වෙන්නේ පවුල් වල. This is the truth which is happening currently in the lives. ඒ වගේ පොඩි පොඩි දේවල් වලින් ඔවුන් අතර තියෙන සම්බන්ධතාවය ටික ටික නැති වෙලා ගිහිල්ලා පවුල් වෙන වෙන තරමට ඔවුන්ගේ යන්න යනවා මේ වගේ පොඩි පොඩි කාරණාවල් වලදී. These kind of small things will start to impact in their family life, which is going to end up in a big problem. අවසානයේ ඔබ ඔබගේ භාර්යාව හෝ ස්වාමි පුරුෂයෙක් ඉඳගෙන පොඩ්ඩක් මේ පොඩි වෙලාවක් අරගෙන ඔබේ ජීවිතය ගැන ඔබගේ පෞල් ජීවිතය ගැන ඔබ කතා කරේ කවද්ද? If you think and see, when you both been sat on a sofa and talked about your married life and your future, when was the last day that you have done it? භාර්යාව ස්වාමි පුරුෂයා ඉඳගෙන ඕපදූපණම් කතා කරනවා ඇති. Husband and wife, when they sat down on the sofa, they might be talking gossips, none other than anyone. ඔව් ප්‍රේද දමිත් ඉරිදා කොහමද හිටියේ ප්‍රේද ජර්මි කොහමද මෙතන ඉරිදා පරිවර්තනය කරේ ඒවා අපි කතා කරනවා. Most of them we do tend to speak how was Brother Damit was sermon and how, the way the brother Jeremy translated. ඉඳගෙන ඔබේ පවුල ගැන අනාගතය ගැන ඔබේ ජීවිතය ගැන ඔබේ ආශාවන් ගැන ඔබේ දේවල් ගැන ඔබ කවද්ද අන්තිමේට ඉඳගෙන භාර්යාව ස්වාමි පුරුෂයෙක් කතා කරේ? When was the last time that you spoke to each other about your future, what you're going to do, and what about your marriage life? ඒ වගේම ඔබගේ භාර්යාවට ස්වාමි පුරුෂයාට ඔබ අන්තිමේට මං ඔයාට ආදරේ කියලා කිව්වේ කවද්ද? භාර්යාවට හෝ ස්වාමි පුරුෂයාට. When was the last time that you said to your wife or husband, I love you? ආදරේ කියලා කිව්වේ කවද්ද? When was the last time that you told them, I love you? ඒ වගේම ඔබගේ පවුලත් එක්ක ඔබ කවද්ද අන්තිමේට එළියට ගිහිල්ලා ඔවුන් එක්ක විනෝද උනේ? When was the last time that you went out and you had your own time with them? ඔබ කල්පනා කරලා බලන්න ඔබේ පවුලට ඔබේ භාර්යාවට ඔබේ ස්වාමි පුරුෂයාට ඔබේ ජීවිතෙන් කොච්චර ඔබ දීලා තියෙනවද ඉඩ? Just pause and think for a moment. What is the percentage that in your life that you have given to your family or to your husband or to your wife? ඔබේ රැකියාවට ඔබේ කාර්යයන්ට මුදල් උපයන්න මේ හැම දෙයකටම අපි කාලය දෙනවා. To earn to yourself, to earn to your family and to your job, you give plenty of time. අපේ පවුලේ තියෙන සම්බන්ධතාවය භාර්යාව ස්වාමි පුරුෂයා අතර තියෙන සම්බන්ධතාවය පවත්වාගෙන යන්න ඒක අලුත් කරගන්න ඒ දේවල් කරගන්න අපිට වෙලාවක් නැති වෙලා තියෙනවා. To regrowth our family life or to renew our family vows, that we don't have time. ඔබගේ භාර්යාවට ස්වාමි පුරුෂයාට කවද්ද ඔබ කතා කරලා අන්තිමේට ඔබ අතින් සිදුවන වැරද්දකට ඔබ සමා වෙන්න කියලා කිව්වේ? When was the last time that you told your husband or wife something went wrong in your life? When was the last time that you said, I'm really sorry for what you have done? ප්‍රශ්නයක් ඇති වුණාම ඒ ප්‍රශ්න निराකරණය වෙන්න භාර්යාව ස්වාමි පුරුෂයා ළඟට ගිහිල්ලා සමා වෙන්න මගේ අතේ තමයි වැරද්ද කියලා ඔබ කියනවාද? When some incident take place, do the wife goes to the husband and say, I'm really sorry for what happened? අපි කැමති නෑ ගිහිල්ලා කියන්න මට සමා වෙන්න කියලා. We don't want to say, I'm really sorry. ස්වාමි පුරුෂයා කැමති නෑ මම තමයි මම තමයි ප්‍රධාන තැන ඉන්නේ මට බෑ භාර්යාව ළඟට ගිහිල්ලා සමාව ඉල්ලන්න. The husband don't want to submit themselves and say, I'm sorry. භාර්යාව කැමති නැහැ ස්වාමි පුරුෂයා ළඟට ගිහිල්ලා සමා වෙන්න කියන්න. And the wife does not want to submit them or subduce themselves and say, I'm really sorry for what I've done. එකිනෙකාට ගරු කරන්න කැමති නැහැ එකිනෙකාට යටත් වෙන්න කැමති නැහැ. They don't want to submit to each other or they don't want to respect to each other. දෙන්න එකට ඒ යහපත් ආකාරයට ජීවත් වෙන්න තියෙන්න ඕන දේවල් ජීවිතේ කරන්න කැමති නැහැ. They don't want to do the right thing, that they need to have a rich full life. යොහාන් 10:30 කියනවා. John chapter 10 verses 30 says, යොහාන් 10:30 John chapter 10 verses 30. මමද පියාණන් වහන්සේද එක් තැනැත්තායි කීසේක. I and the Father are one. ඊළඟ කාරණාව. The next පළවෙනි point. කාරණාව යේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ දකුණු පැත්තේ හිටියා වගේම භාර්යාව ස්වාමි පුරුෂයාගේ දකුණු පැත්තේ තිබ්බා. The first thing was, as the son was on the right side of the throne, the same way God kept the wife in the right side of the husband. යේසුස් වහන්සේ දෙවියන් වහන්සේත් එකම පුද්ගලයා එකම තැනැත්තා.
Jesus and God was the same person. අපි යමු උප්පත්ති 2:24ට. Let's go to Genesis chapter 2 verses 24. Genesis chapter 2 verses 24. එබැවින් පුරුෂතමේ තමාගේ පියාද මව්ද අත්හැර තම භාර්යාවට ඇලුම් වන්නේය. ඔහු එක මාංශයක් වන්නෝය. That is why a man leaves his father and mother and is united to his wife, and they become one flesh. දෙවියන් වහන්සේ හා යේසුස් වහන්සේ අතර තිබුණා ඒ ඒකත්වයේ ස්වරූපය උන්වහන්සේ පවුල තුලත් ගෙනාවා. The same unique way the God and Father had, they poured out the same thing into the family life. දෙදෙනාම එක්කෙනෙක් වෙනවා. They become one flesh. ඒ කියන්නේ මොකද්ද? විවාහයෙන් පස්සේ මමත්වය කියන දේ අපේ ජීවිතේ අතහරින්න අවශ්‍යයි. What happens is after the marriage, we will always say, I am, okay, it will go away. විවාහයෙන් පස්සේ අපේ ජීවිතේ අපි කියන කාරණාව අතහැරලා අපි දෙන්න එක්කෙනෙක් කියන කාරණාවට අපි එන්න අවශ්‍යයි. After the marriage, without saying it's me, we just say let's unite together. ඒ වගේම ඔවුන් තමන්ගේ පවුල අතහැරලා තමන්ගේ දෙමව්පියන් අතහැරලා තමයි මේ ලං වෙන්නේ ස්වාමි පුරුෂයාට භාර්යාවට. Or husband or wife, they leave their mother and father and their family and they come to be united. ඔවුන් දෙදෙනාම එක්කෙනෙක් හැටියට ක්‍රියා කරන්න පටන් ගන්න අවශ්‍යයි ඊට පස්සේ. And then they start to become one flesh and to react upon it. මේ පවුල තුල තීරණයක් ගන්න වෙලාවේදී අපි කොයි ආකාරයෙන්ද ක්‍රියා කරන්නේ? When a decision that you're taking in your family life, how it is taken place. යේසුස් වහන්සේ දෙවියන් වහන්සේම තමයි. God is Son is the same as Father. නමුත් යේසුස් වහන්සේ හැටියට ඔහු පොළවේ ජීවත් වෙන කාලය තුලදී When Jesus Christ was in the earth, ඔගේ හැම කාරණාවක් තුලම දෙවියන් වහන්සේත් එක්ක කතා කරලා දෙවියන් වහන්සේට යාඥා කරලා තමයි ඔහු දේවල් කරේ තීරණය කරේ. in every decision that he took, he always prayed to his Father and asked, Lord, is it your will that I need to do this? මේ ක්‍රමයම ඔබේ පවුල තුලත් අපේ පවුල තුලත් තියෙන්න අවශ්‍යයි. This is the same way that we need to have in our lives as the family as well. මේ ඒකත්වයක් කියන ක්‍රමය අපේ පවුල තුල තියෙන්න අවශ්‍යයි. This unity that we need to have in our families. අපේ ස්වාමි පුරුෂයා අපිට ඕන තීරණයක් ගන්න පුළුවන් ඔය භාර්යාව අපිට ඕන විදියට ඔයා වැඩ කරන්න කියලා කියන්න බෑ. You cannot say, okay, husband, okay, I'll do whatever I want, and the wife should submit me. මම භාර්යාව මම ඔයාට වඩා දන්නවා ඔයාට වඩා ඉගෙනගෙන තියෙන ඒ නිසා මම ගන්න තීරණයට අනුව ඔයා වැඩ කරන්න කියලා කියන්න බෑ. I'm the wife, I know very well, I have a good knowledge than you, I'll do whatever I want. You can't say like that. දෙන්න තීරණය ගන්න වෙලාවේ පවුලේ දෙන්නගේම එකඟතාවය එක්ක දෙන්නම කතා කරලා තමයි තීරණ ගන්න අවශ්‍ය වෙන්නේ. When it is decision making, you need to have a unity. දෙන්නටම එකඟ වෙලා ගන්න බැරි තීරණයට අපි සාමාන්‍යයෙන් ඒ තීරණ අතහැරලා දාන එක වැදගත් පවුල තුල. When you can't be united to a decision, that means you need to take away that way from අපි your දෙන්නට family life. එකඟතාවයකට එන්න පුළුවන් ආකාරයට තීරණ ගන්න එක තමයි වැදගත්ම කාරණාව. It is very important once you're going to take a decision, you need to subdue yourself and to be have a united on the decision. දෙවියන් වහන්සේගේ වචනේ කියන ආකාරයට යහපත්ව පවුල් ජීවිතය ඉදිරියට ගමන් කරන්න දෙදෙනාම එක්කෙනෙක් හැටියට තීරණ ගන්න එකතු වෙලා පවුල තුල වැඩ කරන්න අවශ්‍යයි. As the word of God says, if you want to move forward in a blessed life, you need to be united together whenever you take your decisions. මේ එකට ඒ වගේම යොහන් 17:22 කියනවා. John chapter 17 verses 22 says. යොහන් 17:22 John chapter 2:17-22. අපි ඒකත්වයක්ව සිටිනාසේම ඔවුනුත් ඒකත්වයක් වන පිණිස ඔබ මට දුන් මහිමය ඔවුන්ට දුනිමි. John chapter 17 verses 22. I have given them the glory that you gave me, that they may be one as we are one. ඒකත්වයක්ව යේසුස් වහන්සේ දෙවියන් වහන්සේ සිටින වගේම ස්වාමි පුරුෂයා භාර්යාව අපේ පවුල තුලත් අපිත් ඒකත්වයක්ව ඉන්න අවශ්‍යයි. As Jesus and God is the same day, they've been united together. The same thing, principle should come to our lives as well as husband and wife. අද වර්තමානයේ වෙනකොට පවුල් ජීවිතය කියන්නේ එක නිවසක ඉන්න එක තත්ත්වයටපත් වෙලා. In current days, what is family life? If you take a definition, it says to live in one house. අපි එක පවුලක් කියන දේ අපි එකට තමයි ගමන යන්නේ කියන දේ ස්වාමි පුරුෂයන්ගෙන් භාර්යාවගෙන් එළියට ගිහිල්ලා. The concept, the early day concept, what have God had said, the concept, it has been gone away. ස්වාමි පුරුෂයා භාර්යාවට පොලියට සල්ලි දෙනවා, භාර්යාව ස්වාමි පුරුෂයාට පොලියට සල්ලි දෙනවා. Okay, they exchange money for interest.
පොලිය වෙලාවට හම්බෙන්න ඕන ස්වාමි පුරුෂයාගෙන් එහෙම නැත්නම් භාර්යාවගෙන් නැත්නම් ප්‍රශ්න ගෙදර If the husband does not give the right interest to the wife, there will be a problem. If the wife does not give the right interest to the husband, it is another problem. එක්කෙනෙක්ට අනිත් කෙනාගෙන් සල්ලි වරනොත් ණයට තමයි දෙන්නේ අනිවාර්යෙන් ණය ගෙවන්න ඕන If they want money to exchange, they need to. You will be a debt, and you need to repay them. අපි එක පවුලක් We are one family. ස්වාමි පුරුෂ භාර්යාව එක පවුලක් එක ගමනක් යන්නේ දෙන්නම එක්කෙනෙක් හැටියට එකට එකතු වුණා දෙන්නට දෙන්නෙක් හැටියට නෙමෙයි දෙන්න එක්කෙනෙක් හැටියට එක පවුලක් හැටියට තමයි දැන් වැඩ කරන්න ඕන Husband and wife, you've been united and you've been called to go forth together, not separate. මෙන්න මේ කාරණාවල් අපේ ජීවිතේ හරියට කරගන්න බැරි වෙනකොට තමයි හරියට පෞල් ජීවිතය අපිට ඉදිරියට ගෙනියන්න බැරි. If we can't do certain things, that's the main thing that we cannot move forward. මෙතනදී එක්කෙනා මේ දෙන්න එක වගේ හරියට වැඩ කරන්නේ නැතුව අපි ළමයි හදලා අපි එකට එක ගෙදර ජීවත් වෙනවා නම් අන්න අපි පවුලක් කියලා තමයි අපි හිතාගෙන ඉන්නේ. Most of the time we do think, okay, we don't tend to take right decision. We just have a family life. We have kids. Okay, we are living in one roof. That's a family. That's what we tend to think. ඔබ කී දෙනෙක්ට මතකද ඔබ විවාහය දවසේ දුන්නව පොරොන්දු? How many y'all can remember the promise, the vows that y'all gave to each other? විවාහය වෙලාවේ දුන්න පොරොන්දු ඔබට මතකයිද? Do you remember the vow that you gave in front of everyone in the wedding? කාටරි මතකයිද? අත උස්සන්න මතකයිද මම මයික් If එක you all අරන් can යනවා. remember, just raise your hands and show us. I'm not going to ask you, basically. හොඳයි මොනවද කියන්නේ අපි කියනවා ගොඩක් දේවල් කියනවා ඒතරද මොනවද මරණය දක්වා අපි වාට ප්‍රේම කරනවා දුකේදී සැපේදී ඒ වගේම විපතේදී මේ හැම කාරණාවක් තුලම අපි වාත් එක්කම ඉන්නවා කියලා. What we vow is, until the very death we will be with you, we love you, we will be with you, and in your difficult times, in your hard times, in your great times, I will be with you. ඒ දේවල් අපේ ජීවිත කාලය පුරා මතක තියෙන්න ඕන. It should be with us forever. We should have in remembrance. ලංකාවේ සිංහල සින්දුවක් තියෙනවා බහලා ඇති. There's a Sinhalese song in Sri Lanka. ලස්සන සින්දුවක් මත ආසයි. It's a very nice song. සැර යටියෙන් අපි යන්නේ තුරා සංසාරය අපි එකටිමු කියලා. Sarating api ananita, the way the said. There's a song in Sri Lanka. අපේ ජීවිතේ අපි ඒ දෙන්නව පොරොන්දු විවාහය දවසේ අපේ මරණය දක්වා මේ ආකාරයෙන්ම තියෙන්න අවශ්‍යයි. As the vows that we exchange on our marriage life, it's not for that particular day. It should be for lifetime. ඒක තමයි අපි දෙන පොරොන්දුව මරණය දක්වාම මම ඔබත් එක්ක මෙන්න මේ ආකාරයට ජීවත් වෙන්න යනවා කියන The එක. vows that we exchange, it is until the very end, until the death come to us, it will be forever and ever. ජීවිතේ මොන බාධාව දෙන්න යන්නේ මොන අමාරුකම දෙන්න යන්නේ දුක එන්න යනවද සැප එන්න යනවද අමාරුකම එන්න යනවද මොන වාතාවරණය ආවත් ඒ හැම දෙයකම මම ඔබත් එක්ක ඉන්නවා කියන දේ තමයි අපි පොරොන්දු වෙන්නේ. In your life, you might be facing the blessed times and you might be facing the very uncomfortable time in your life. It doesn't matter. As you set the vows, you need to come. You need to be with them together. ඒ හැම දෙයකදම මම ඔබව බලා ගන්නවා කියන දේ තමයි පොරොන්දු වෙන්නේ. Whatever we say, okay, for whatever the circumstances, whatever the challenges, I will take care of you. ඊළඟ කාරණාව The next point. එළිදරව් 3:21. Revelations chapter 3 verses 21. එළිදරව් 3:21. Revelations 3:21. To the one who is victorious, I'll give the right to sit with me on the throne, just as I was victorious and sat down with my Father on his throne. මම ජයගෙන මාගේ පියාණන් වහන්සේ සමග උන්වහන්සේගේ සිංහාසනයේ ඉඳගත්සේම ජය ගන්නාටත් මාගේ සිංහාසනයේ මා සමග ඉඳ ගන්න දෙන්නෙමි. කවුරු ගැනද කියන්නේ? What does it says here? ඊළඟ About කාරණාව. whom does it say? පළවෙනි එක යේසුස් වහන්සේ හා දෙවියන් වහන්සේ අතර තියෙන මේ සම්බන්ධතාවය උන්වහන්සේ පවුලට ගෙනාවා. The first thing was son and God. They brought the same relationship towards the marriage life. ඊළඟට භාර්යාව ස්වාමි පුරුෂයා කියන දෙන්න අතර තියෙන සම්බන්ධතාවය උන්වහන්සේ සභාවට ගෙනාවා. And the second thing was the husband and wife, the same relationship God brought into the church. සභාව සහ ක්‍රිස්තුස් වහන්සේ අතර සම්බන්ධතාවය. The church and the Christ, the relationship. වෙලාව නැහැ මේ ගැන ලොකුවට කතා කරන්න. වෙලාව ඉවර වෙගෙන යනවා. I don't have much time because my time is so much limited to me. උන්වහන්සේ දවසක අපිව මනාලිය හැටියට සභාව ඔසවා ගන්න සූදානම් වෙලා ඉන්නවා. There will be a day where the God is going to come as the bride. He's going to take us back. සභාව උන්වහන්සේගේ මනමාලිය හැටියට උන්වහන්සේත් එක්ක යන්න යනවා. As a church, there is a day that He is going to take to His home.
ස්වාමි පුරුෂයා හා භාර්යාව අතර උන්වහන්සේ නිර්මාණය කරා ඒ සම්බන්ධතාවයම සභාව සහ ක්‍රිස්තුස් වහන්සේ අතරත් උන්වහන්සේ නිර්මාණය කරා. The same concept that God has created in between husband and wife, the same thing in between church and Christ as God has created. උන්වහන්සේ සමග ඒ ඔසවා ගැනීමේදී මනමාලි හැටියට යන පිණිස සභාව සූදානම් වෙලා ඉන්න අවශ්‍යයි කියන As එක. a church, we need to be get ready. Whenever God comes, we need to go with Him. එහෙනම් පෞල් ජීවිතය තුල අපි ඒ ආකාරයෙන් යහපත් ජීවත් වෙනවා වගේම සභා පෞල තුල අපි කොයි ආකාරයෙන්ද ජීවත් වෙන්නේ? As we living a blessed life in our family life, how we are living in our church family. සභා පෞල තුලත් අපි මේ අපේ පෞල් ජීවිතය තුල ජීවත් වුණු එකමුතුකම අනිකට ගරු කරන එක අනිත් එක්කෙනාට සලකන එක අනිවාර්යයෙන්ම සභා පෞල තුලත් අපේ ජීවිතේ තියෙන්න අවශ්‍යයි. Same as we do according husband and wife, the way that you respect, the way you love, the way you submit and subdue, the same things has to be carried forward in the church as well. මේ සභා පෞල ගැන ලියුණ එක පොතක ලස්සන කතාවක් තිබුණා. There's a nice phrasing on the book which I read about the family of the church family. ඒකේ කියනවා ගොඩක් අය කියනවලු අපි යේසුස් වහන්සේට ගොඩක් ප්‍රේම කරනවා අපි යේසුස් වහන්සේට ගොඩක් කැමතියි අපයි අපි සභාවට කැමති නෑ. සභාවට යන්න කැමති නෑ. Most of the time in the book it says, okay, I love Jesus, I love him so much, but I do not love the family, church family. ඔහු කියලා තියෙනවා මේක හරියට මේ අපි පීනන්න ආසයි හැබැයි වතුරට කැමති නෑ වගේ වැඩක් කියලා. It just he says, okay, it just means like you want to swim but you don't like water. ක්‍රිස්තුස් වහන්සේත් එක්ක අපි යන්න නම් ක්‍රිස්තුස් වහන්සේත් එක්ක උන්වහන්සේගේ සභාව ඔසවා ගැනීමේදී අපි යන්න නම් මේ සභා පවුල තුල අපි ඉන්න අවශ්‍යයි. If we want to go with Christ to his house, we need to be with the church family. අපි සභා පවුලත් එක්ක අපි ගමන් කරන්න අවශ්‍යයි. We need to carry forward our lives with the church family. උන්වහන්සේගේ සභාව ඔසවා ගැනීමේදී ඒකේ පංගුකාරයන් හැටියට අපිත් උන්වහන්සේත් එක්ක යන්න අවශ්‍යයි නම් අනිවාර්යයෙන්ම ඒ එකමුතුවේ ඒ පවුලේ ඒ සභාවේ මනමාලියෙක් හැටියට අපිත් ඉන්න අවශ්‍යයි. If we want to go with the Lord when he comes to take us, we need to be the bride as the same church with a united and with unity. අද ගොඩක් අය පුරුදු වෙලා ඉන්නවා සභාවට එන්න කැමති නෑ. දැන් මේ කාලේ සිද්ධ වුණු දේවල් එක්ක දැන් ලයිව් ගොඩක් තියෙනවා. Facebook වල YouTube වල අපිට ඕන තරම් දේව මෙහෙවල් බලන්න පුළුවන්. අපි එකතු වෙන්න ඕනේ. හරි ඉරිදාට අපි දේව මෙහෙයක් YouTube එකේ Facebook එකේ බැලුවා නම් හරි අපේ අද ඉරිදා දේව මෙහෙ හරි. As the current situation people tend to take because of the pandemic, there is so many online service, there are so many online worship. Okay, they tend to okay, I don't want to go to church, I can be at home, I can watch the service, that's I'm done and dusted. දෙවචනේ කියනවා එදා දවස අමතක කරන්නේ නැතුව ඒක අනිවාර්යයෙන්ම එක එක්කෙනාට මතක් කරලා දෙන්න. In the word of God says, okay, make sure you remind them what is that day. ඉරිදා දවස දෙවියන් වහන්සේව නමස්කාර කරන්න එකතු වෙන දවස අමතක කරන්න එපා කියලා දෙවියන් වහන්සේගේ වචනේ කියනවා. In the word of God says, Sunday is a day that we unite together and we come to church to worship the Lord. අද චීනය වගේ රටවල් වල බැලුවොත් එහෙම If you look back about China, බැලුවොත් ඔවුන්ට දෙවියන් වහන්සේව එකතු වෙලා නමස්කාර කරන්න ගොඩක් අමාරු තත්ත්වයන් වල ඔවුන් ඉන්නේ. they are facing a very difficult time where they cannot gather together to worship the Lord. ඔවුන් පොළොවේ යට තියෙන තැන් වල හැංගිලා ඔවුන් දෙවියන් වහන්සේව නමස්කාර කරන්නේ. They go underground and they start to worship the Lord. ඔවුන්ට එක සභාවකට යන්න ඔවුන් 70ක්ම 300 400 යනවා. To go to a church, they do drive or they do travel for 300 to 400 miles. ඒ 300 400 ගිහිල්ලා ඔවුන්ට කටහැරලා දෙවියන් වහන්සේ නමස්කාර කරන්න බෑ. ඔවුන් සංඥා මාර්ගයෙන් තමයි ගීතිකා කියන්නේ. Even though they go for such a long way, but they cannot worship the Lord from their voice or sing, but they just use sign language only. අද අපිට සභාව මෙතන ළඟ තියෙනවා. අපිට සභාවට එන්න හොඳට පහසුකම් තියෙනවා. අපිට වාහන තියෙනවා. හැමදේම තියෙනවා. අද අපිට දෙවියන් වහන්සේගේ සභාවට ඇවිල්ලා අපිට සභා පවුලත් එක්ක එකමුතුව දෙවියන් වහන්සේව නමස්කාර කරන්න බැරුව ඉන්නවා. But nowadays we have our own church very close to us. We have our own vehicle. We have our own transportation, but we don't want to come to our church family. ඔබේ පවුල තුල තියෙනව සම්බන්ධතාවය පවුල තුල ඒ නිර්මාණය කරව සම්බන්ධතාවයම දෙවියන් වහන්සේ සභාවත් යේසුස් වහන්සේත් අතරත් නිර්මාණය කරා නම් අපි සභාව තුලින් යේසුස් වහන්සේත් එක්ක සම්බන්ධ වෙන්න අවශ්‍යයි. The same principles that which God created in between the husband and wife, it should be same flowing towards Christ and
church. ඔබේ as well. ඔබේ පවුල තුල භාර්යාව ස්වාමි පුරුෂයාට ගරු කරනවා ප්‍රේම කරනවා ස්වාමි පුරුෂයාට සලකනවා වගේම සභා පවුලෙත් ඔබේ එක එක එක්කෙනාට අනිත් කෙනාට ගරු කරන්න සලකන්න එක එක්කෙනාට ප්‍රේම කරන්න අවශ්‍යයි. As in your family life where you submitting and subduing and loving to each other the same way which is comes to flows to the church, you need to respect, love and submit yourself to each other. යාකොබ් 2:2 ඉඳලා 4 කියනවා සභාවේ එක්කෙනෙක් ලොකු වෙන්නවත් එක්කෙනෙක් පොඩි වෙන්නවත් බෑ. සල්ලි තියෙන කෙනාට ඉස්සරහා පුටුවක් හම්බෙන්නවත් සල්ලි නැති කෙනාට පිටිපස්සේ පුටුවක් හම්බෙන්නත් බෑ. James chapter 2 verse 2 and 4 it just says when a rich man can't have a front seat and a poor man can go back, there can't be in unequalness in a church. ඒ වගේම උන්වහන්සේගේ ශරීරයේ අවයවයන් හැටියට මේ හැම අවයවයකටම එකම සමාන තැනක් සභාව තුළ උන්වහන්සේගේ ශරීරය තුළ දීලා තියෙනවා කියලා උන්වහන්සේගේ වචනය In the කියනවා. word of God says as the Christ body we need to have equal opportunities which has been given to each and everyone. එහෙනම් ක්‍රිස්තුස් වහන්සේ දෙවියන් වහන්සේත් අතර තිබුණේ මේ සම්බන්ධතාවය උන්වහන්සේ පවුලට ගෙනාවා වගේම පවුලේ ස්වාමි පුරුෂයාත් භාර්යාවත් අතර තියෙන සම්බන්ධතාවය සභා පවුල තුලත් තියෙන්න අවශ්‍යයි. As son and father, the same relationship they brought forward to the family life, the same relationship from the family life should flow on to the church as well, from Christ to the church family. උන්වහන්සේගේ ඔසවා ගැනීම දවසේදී උන්වහන්සේගේ මනාලිය හැටියට යන්න සූදානම් වෙන්නව සභාවක් හැටියට අපි හැමෝම ඒ ගමන යන්න අවශ්‍යයි. As a family, as a church family who we are getting ready, whenever he comes to take us home, we need to get ready. හැමෝම එකාකාරයෙන් සලකන්න We අවශ්‍යයි. need to be so equal to each and everyone. හැමෝටම එකම තැන තියෙන්න We අවශ්‍යයි. need to give the equal opportunity to everyone. හැම කෙනාම සභාව තුළ වටින පුද්ගලයෙක් වෙන්න අවශ්‍යයි. Everyone should be more precious. It doesn't matter whoever it is. ඒක තමයි දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ. That's what God wants us. ඒක තමයි ක්‍රිස්තුස් වහන්සේ ඔබෙනුත් මගෙනුත් ජීවිතේ බලාපොරොත්තු වෙන්නේ. It is what Christ wants from our life. දෙවියන් වහන්සේත් යේසුස් වහන්සේත් කොයි ආකාරයෙන්ද උන්ගේ ඒ ක්‍රමය තිබුණේ. As God and Jesus, the way they were. ඒ සැලැස්මටම තමයි ඔබත් ඔබගේ භාර්යාවත් ඔබත් ඔබගේ ස්වාමි පුරුෂයත් කියන ඒ පවුල නිර්මාණය කරේ. It was the same plan God just flowed and imparted to the family life, husband and wife. ඒ සැලැස්මටම තමයි සභාවත් ක්‍රිස්තුස් වහන්සේත් කියන මේ දේ නිර්මාණය කරේ. It is the same way God has been imparted to the same thing as Christ and church family. එහෙනම් දෙවියන් වහන්සේව අපි නමස්කාර කරන දෙවියන් වහන්සේගේ වචනයට කීකරු දෙවියන් වහන්සේගේ ඒ යේසුස් වහන්සේගේ ඔසවා ගැනීමේදී යන්න බලාපොරොත්තුවෙන් ඉන්න අය හැටියට We need to focus whenever he comes. We need to go home. We need to be united. We need to respect to each other. මේ දෙකේ අතරමැද්දේ තියෙන ජීවිතයේදී උන්වහන්සේ නිර්මාණය කරපු ආකාරයට අපි ජීවත් වෙන්න අවශ්‍යයි. In between these two lives, we need to live according the way that God has want us to live. උන්වහන්සේ අපිට කිව්ව ආකාරයට අපි ජීවත් වෙන්න අවශ්‍යයි. We need to live according the way that God has wanted us to live. අද ගෙදර ගිහිල්ලා When you go home today, භාර්යාවගේ අත අල්ලගෙන just hold on to your husband or wife, නැත්නම් ස්වාමි පුරුෂයාගේ අත අල්ලගෙන even the husband and wife. කතා කරන්න ඕන එක. Just speak to each other. කියන්න වැරදි වුණ දේවල් වලට සමා වෙන්න. Just whatever you have done, just say, I'm really sorry for what you have done. විවෘත වෙන්න ඕන ඉදිරියේ. Just be open as a book to them. කියන්න මං ඔයාගේ මේ දේට ආසයි මං ඔයාගේ මේ දේට කැමති නෑ. Tell them what you like and what you are like to them. ඔයා මේ විදියට ජීවත් වෙනවට මම ආසයි. Tell them the way you want to live. ඔයා මට මේ විදියට සලකනවට ආසයි. Tell them the way, this is the way that I like, you want me to respect. කතා කරන්න. Speak to each other. ඔබ වැඩ කරලා මහන්සිලා ගෙදර එනවා වෙන්න පුළුවන් කාලයක් ගන්න ඔබට පුළුවන් ආකාරයට භාර්යාව ස්වාමි පුරුෂයා ඉඳගෙන ටිකක් ඔබගේ ජීවිතය ගැන කතා කරන්න. You might be so tired after work, after your busy life, just still tend to take a time, a pace to talk to each ඔබගේ other. ප්‍රේමය නැවත අලුත් කරගන්න ඒ ගරු කිරීමේ හැමදේම අලුත් කරගන්න කාලයක් ගන්න. Just renew your love. Take a time to renew your principles. Take a time to renew your submission to each other. සභා පවුල තුල As church family, ඒ දේම සභා පවුල තුලත් අපේ ජීවිතේ කරන්න අවශ්‍යයි. we need to do the same thing in church family ඔබට as කවුරු well. හරි එක ප්‍රශ්නයක් තියෙනවා නම් යන්න ඔහු ළඟට ගිහිල්ලා ඔහු ළඟ ඉඳගෙන කතා කරන්න. If you have any grudges in between, just go towards them and just speak out. කියන්න ඔයාගේ මේ දේ අරද්ද මට වුණා ඒකට ඔයා මේ දේ හදා ගන්නවා නම් මම කැමතියි. Just speak out to them and say, you have done this such thing.
if you can recorrect yourself, I would love it. එහෙම නැත්නම් ඔයා මේ අපි මේ විදියට එකතුව ජීවත් වෙමු කියලා කියන්න කැමතියි කියලා. If not, let them know, okay, you can do this thing, okay, let's live together. උන්වහන්සේගේ ඔස්වා ගැනීමට සූදානම්ව ඉන්න අය හැටියට As we are preparing to the second coming of our King, අපේ ජීවිතය අපේ ස්වාමින් වහන්සේගේ කැමැත්ත අනුව ගොඩනගා ගන්න අවශ්‍යයි. we need to rebuild our lives according to the way that God wants us to. මම විශ්වාස කරනවා දෙවියන් වහන්සේ ඔබට කතා කරා කියලා. I believe that God would have spoken to each and everyone. ඔක්කොටම කලින් දෙවියන් වහන්සේ මට කතා කරා. Before everything, God spoke to me. මම ඊයේ රෑ මම හිතන්නේ 10ත් පහුවෙලා මම දේශනාව හදා ගන්න මම දේශනාව හදානක පැත්තක තියලා සිල්කි වැහැරෝලා අඬ ගහගෙන ඇවිල්ලා සිල්කිත් එක්ක ඉඳගෙන කතා කරා මුලින්ම. When I was preparing this sermon, I've just stopped at a moment. I called my missus and said, okay, we were speaking to each other. දෙවියන් වහන්සේගේ වචනයට කීකරු වෙන වෙලාවේ දෙවියන් වහන්සේ ඔබේ පවුල ඔබේ ජීවිතය ඔබේ කාරණාවල් වෙනස් කරන්න යනවා. When we are submitting and subduing to the word of God, yes, God will start to react upon your life and it will be blessing life for you. මෙච්චර කාල සිද්ධ වුණේ නැත්නම් අද පටන් ගන්න භාර්යාව ස්වාමි පුරුෂයාත් එක්ක කතා කරන්න ඉඳගන්න පවුල ගැන කතා කරන්න ඔබගේ ප්‍රේමය ප්‍රකාශ කරන්න. If for such a long time things has not been taken place, start from today. Let that beginning starts from today. පවුලේ මොන අමාරුකමාවත් මොන බාධාවත් ආවත් ප්‍රේමය කියන දේ පවුල තුල සමාදානය කියන දේ තියෙන්නේයි. Whatever it comes in your family life, any difficulties, any problem, it doesn't matter, but love should stand. ඒ වගේම ඔබගේ ස්වාමි පුරුෂයා භාර්යාව මේක අහගෙන ඉන්න කාගේ හරි වෙන්න පුළුවන් YouTube එකේ හරි ගැලවීම ලැබලා නැත්තම් Whoever listening to me, whoever it is here who will not receive salvation into their family life, යාඥා කරන එක ඔබ කරගෙන යන්න හැබැයි ඊට වඩා ප්‍රධානම දෙයක් තියෙනවා ඔබ කරන්න ඔබේ ජීවිතයෙන් යේසුස් වහන්සේව ස්වාමි පුරුෂයාට හෝ භාර්යාවට දකින්න සලස්වන්න. yes, of course, that's good that you pray, just pray, fast and pray, but let your life be a example as the Christ was. අපි නැගිටලා යාඥා කරමු ස්වාමීන් Let's all වහන්සේට. rise to our feet and pray. ස්වාමිනී මට උපකාර කරන්න. Lord, help us, Master. මගේ පවුල ගොඩනගා ගන්න ඔබ වහන්සේ නිර්මාණය කරපු ආකාරයට මගේ පවුල ගෙනියන්න ඔබ වහන්සේ මට උපකාර කරන්න. Lord, let me build my family, build myself according the way you want me to do. ඒ ආකාරයෙන්ම මගේ සභා පවුල තුල මගේ ජීවිතය ගත කරන්න මගේ සභා පවුල තුල එකිනෙකා සමග එකමුතුව ගත කරන්න ඔබ වහන්සේ මට උපකාර කරන්න. Lord, let me unite a life with my church family as well, the way you want me to do. ඔබ යාඥා කරන්න ස්වාමීන් වහන්සේට මොකද ඔබයි දන්නේ ඔබේ පවුලේ තියෙන සම්බන්ධතාවය කොහොමද කියලා. You just start to pray because you're the one who knows what is the relationship that you're carrying on with your family.